රත්තරන් දුවේ පුතේ අපි දැන් මීට පෙර එක ඡේදයක් සම්පූර්ණයෙන්ම කියවන හැටි කොහොමද කියන එක ඊළඟට සවන් දෙන්නේ කොහොමද මේ සවන් දීම කියන කාරණාව අපි කොච්චර දියුණු කරගන්න ඕනේද තව කෙනෙක්ට දැනෙන ආකාරයට අපි කියවන්නේ කොහොමද කියන කාරණාව ගැන කතා කරා. ඔන්න මම ආයි නැවත වතාවක් චුට්ටක් මම ඔබත් එක්ක කතා කරන්නම් නැවත ඔබට අමතක වීමක් සිදු වෙලා තිබුණොත් මතක් වෙන්නත් එක්ක. මම රත්තරන් දුවේ පුතේ අපි කතා කරා ඡේදයක් කියවනකොට කියවීමේ ක්‍රම දෙකක් තියෙනවා කියලා අපි කතා කරා. එකක් නිශ්ශබ්දව කියවීම අනික එක තමයි ශබ්ද නගා කියවීම කියන කාරණාව. මෙන්න මේ කියන ක්‍රම දෙකටම අපි කියවීම කියන කාරණාව ගැන අපි කතා කළා. ඉතින් මේකෙන් මම රත්තරන් දුවේ පුතේ අපි ශබ්ද නගා කියවනකොට තව කෙනෙක් අපි කියවන දේ ඉතා හොඳින් අහගන්න. නැත්නම් එයාට සවන් දීම කියන කාරණාවට තව කෙනෙක් යොමු වෙනවා. එතකොට කියවන කෙනා සවන් දෙන කෙනාට ගැලපෙන්න සවන් දෙන කෙනාට තේරෙන්න හරියට අපි කියවීමේ කියන කාරණාව යෙදෙන්න ඕනේ කියලා අපි කතා කරා. දැන් මතකද මේ කාරණාවල් ටික මතකයි. ඉතින් මම එදා කිව්වා ඔබත් එක්ක නැවතම ඒ හා සමාන ඡේදයක් එක්ක අපි නැවත කතා කරමුයි කියලා. ඔන්න මම රත්තරන් දුවේ පුතේ මේ කතා කරන්නෙත් ඒ හා සමානවම වැදගත් වෙන ඡේදයක් ගැන. හැබැයි කියවීමේ ක්‍රමවේද භාවිතාවක් අපි කතා කරපු ඒ ක්‍රමවේදම තමයි මේ ඡේදය තුලත් තියෙන්නේ. ඒ වගේම තමයි අපි සවන් දෙනකොට ඊතා නිර්වුල් ඊතා හොඳින් අපි අහගෙන ඉන්න ඕනේ. ඒ වගේම තමයි නිර්වුල්ව ඊතා හොඳට අපි මේ අනික් කෙනා කියවන දේ ඊතා හොඳින් ග්‍රහණය කරන්න සූදානමකින් ඉන්න ඕනේ මයි රත්තරන් දුවේ පුතේ අපි යමක් අහනකොට. ඉතින් ඒ හින්දා අපි ඒ සූදානමත් එක්ක ආපහු නැවත වතාවක් මම ඡේදයක් කියවන්න සූදානම්. මම රත්තරන් දූල පුතාලා ඔන්න ලෑස්ති වෙන්න ඕනේ. හරියට අහගන්න ඕන. මම ප්‍රශ්නත් අහනවා. මොකද කියන්නේ කැමතිද? කැමති. මම මේ අපේ ගම මාටින් වික්‍රමසිංහයන් ගැන යමක් කියලා ඉන්නවනේ. මහා හෙලේ මහා සාහිත්‍යදරයා කොග්ගල උපන් එතුමා තමයි අපේ ගම කියන්නේ කොග්ගල. ඉතින් ඒ ගම ගැන කියවිච්ච හරි සුවිශේෂී පොත තමයි අපේ ගම කියලා කියන්නේ. ඒ පොතෙන් තමයි මම රත්තරන් දුවේ පුතේ මේ ගුරුවත් පොත නැත්නම් අපි කියන ගුරු මාර්ගෝපදේශයට මේ ඡේදය තෝරාගෙන තිබෙන්නේ. ඉතින් ඒ ඡේදය හරි වැදගත්. එහි විශේෂ ලක්ෂණ රාශියක් තියෙනවා. අපි ඒ සියල්ලත් එක්ක තමයි කතා කරන්න හදන්නේ. දැන් මම ඔබට මේ ඡේදය පේන්න තිබෙනවා. හැබැයි මම රත්තරන් දුල පුතාලට මේ මුළු ඔක්කොම එකට තියෙන හින්දා කියවීමේදී මම ඔබට කියවන්නම් ඔබ හොඳට අහගෙන ඉන්න. මොකද කියන්නේ? කැමතිද? S2 වහගෙන බලන්න මං කියන්නේ වඩාම හොඳම දේ ඒක. හොඳට අහන්න බලන්න. S2 වහගෙන ඉතා හොඳට මම කියවන දේ හොඳින් අහගන්න. අහගෙන ඔබට පුළුවන් මං අහන ප්‍රශ්නෙට ඔබට හරියට උත්තර දෙන්න. හරි. එහෙනම් බලමුද? එක් අතකින් මුහුදටත් අනෙක් අතින් විශාල නදියකටත් මැදි වූ අපේ ගම් පෙදෙස කුඩා බිම් තීරයකි. පොල් ගසින්ද දෙල් ගසින්ද සෙවන වූ අතන කිඩාරම් බලු නකුට කහඹිලියා කිරිල්ල ගඳපාන යන ආදියෙන් හෙවුණු කැලෑරොදවල් බහුල බිම් පෙදෙස් හැර අප සිත්ගත් සුදු වැලි තලා ඇති වන රොදක්ද එහි වීය. කජු මාදන් අඹ යන ආදී ගස්වලට වැඩි විශාල වෘක්ෂයන් නොවාද නොයෙක් වර්ගයේ පක්ෂීන්ද හාවුන්ද ලෙහෙනුන්ද සර්පයන්ද මුගටියන්ද උගුඩුවන්ද වල්මීයන්ද වාසය කරන ඝනව වැඩුණු ඇපල පඳුරු එරමිනියා සහ ගඳපාන අකුල් බෝවිටියා ගොමු එහි බහුල වීය. පේර ගස්වල බෙහෙවින් පේර හටගත් නමුදු ඉදුණු පේර ගෙඩියක් අපට කඩා ගන්නට ලැබුණේ ඊටාම කලාතුරකිනි. පේරයක් යන්තම් පැසී කහපාට වීගෙන එනු දකුණ ළමයින් එය කඩා ගන්නා බැවිනි. එහෙත් කොළයේම පාටින් වෙන් නොකළ හැකි
අමු පේර ගෙඩි ළමයින්ගේ ඇස්වලට හසු නොවී සැඟවී කොළ අස්සේ සැඟවීම නිසා කහවට හුරු රතු පාට වන තෙක් ඉදුණු පේර ගෙඩියක් සොයාගත් විට අප ප්‍රීති වූයේ මැණික් ගරන මිනිහෙකු ලොකු රතු කැටයක් ලත් විට ප්‍රීති වන්නාක් මෙනි. නැවත තව එක වතාවක් කියවන්නම්. ඔන්න හොඳට අහගන්න S2 වහගෙන හොඳට ඔන්න අහගන්න. එක් අතකින් මුහුදටත් අනෙක් අතින් විශාල නදියකටත් මැදි වූ අපේ ගම් පෙදෙස කුඩා බිම් තීරයකි. පොල් ගසින්ද දෙල් ගසින්ද සෙවන වූ අත්තන කිඩාරම් බලුනකුට කහඹිලියා කිරිල්ල ගඳපාන යන ආදියෙන් හෙවුණු කැලෑ රොදවල් බහුල බිම් පෙදෙස් හැර අප සිත්ගත් සුදු වැලිතලා ඇති වන රොදක්ද එහි වීය. කජු මාදන් අඹ යන ආදී ගස්වලට වැඩි විශාල වෘක්ෂයන් නොවුවාද නොෙක් වර්ගයේ පක්ෂීන්ද හාවුන්ද ලෙහෙනුන්ද සර්පයින්ද මුගටියන්ද උගුඩුවන්ද වල්මීයන්ද වාසය කරන ගනව වැඩුණු ඇපල පඳුරු එරමිනියා සහ ගඳපාන අකුල් බෝවිටියා ගොමු එහි බවුල වීය. පේර ගස්වල බෙහෙවින් පේර හටගත් නමුදු ඉදුණු පේර ගෙඩියක් අපට කඩාගන්නට ලැබුණේ ඊටාම කලාතුරකිනි. පේරයක් යන්තම් පැසී කහපාට වීගෙන එනු දකින ළමයින් එය කඩාගන්නා බැවිනි. එහෙත් කොළයේම පාටින් වෙන් නොකළ හැකි අමු පේර ගෙඩි ළමයින්ගේ ඇස්වලට හසු නොවී සැඟවී කොළාස්සේ සැඟවීම නිසා කහවට හුරු රතු පාට වන තෙක් ඉදුණු පේර ගෙඩියක් සොයාගත් විට අප ප්‍රීති වූයේ මැණික් ගරන මිනිහෙකු ලොකු රතු කැටයක් ලත් විට ප්‍රීති වන්නාක් මෙනි. ඔන්න මන් දැන් දෙපාරක් කියුවා. පළවෙනි ප්‍රශ්නේ. ඔන්න අහගමු. ගම් පෙදෙස කුඩා බිම් තීරයක් වී ඇත්තේ කුමක් නිසාද? ඔන්න මම පළවෙනි ප්‍රශ්නේ අහනවා. ගම් තීරය කුඩා බිම් තීරයක් වී ඇත්තේ කුමක් නිසාද? කුමක් නිසාද? ඔන්න උත්තරේ ඔබ ගාව ඇති. උත්තරේ කියමුද? උත්තරේ කියන්නකෝ. හරි. හරිද වැරදිද බලමුද අපි එන? හරි බලමු. මේ ගම් තීරය කුඩා බිම් තීරයක් වෙලා තියෙන්නේ ඇයි? එක් පැත්තකින් නදියකටත් අනිත් පැත්තෙන් මුහුදටයි නදියටයි දෙකම මැදිවිච්ච නිසා තමයි මේක කුඩා බිම් තීරයක් වෙලා තියෙන්නේ. ඊළඟට කැලෑ රොදවල් වල තිබුණු ගස් මොනවාද? දැන් ඔන්න ඔබට මතක් වෙනවා. දැන් මම මේ කියපු ටිකත් එක්ක කැලෑ රොදවල් වල තිබිච්ච ගස් මොනවාද? මොනවද තියෙන්නේ? ඔන්න උත්තරේ හරිද? හොයාගත්තද? එහෙනම් ඊළඟ එකට යමු. උත්තරේ දැන් පස්සේ අපි කියමු. කලාතුරකින් ඉදුණු පේර ගෙඩියක් කඩා ගන්නට සිදු වූයේ ඇයි? සිදු වී ඇත්තේ ඇයි? කලාතුරකින් ඉදුණු පේර ගෙඩියක් කඩා ගන්නට සිදු වී ඇත්තේ ඇයි? අනික් ළමුන් හරි. අපි මුලින්ම පොඩ්ඩක් කියවලා බලමු තමයි රත්තරන් දුවේ පුතේ. ඔබට මේ උත්තර දෙක දෙන්න. හොඳම දේ. මොනවද දැන් මේ කැලෑ පෙදෙසේ තිබුණේ මොනවද? දැන් ඔන්න ඔබට එන්න ඕනේ ඔබේ හිතට ටක් ගාලා අඹ ගැන කිව්වා, කජු ගැන කිව්වා, ගදපාන ගැන කිව්වා නේද? කිඩාරම් ගැන කිව්වා. ඔව්. මේව ඔබට ඔළුවට එන්න ඕනේ. හැබැයි ඔබ නිශ්චිතවම සමහරක් අහගෙන ඉඳලා නිශ්චිතවම හරියට ඒකට උත්තර ලියන්න බෑ. නමුත් මම රත්තරන් දුවේට අන්තිමට අහ ප්‍රශ්නෙට ඔබට උත්තර දෙන්න පුළුවන්. ඇයි කලාතුරකින් ඉදුණු පේර ගෙඩියක් දකින්නට නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ ඇහුවේ. එතකොට එහෙනම් මොකද්ද? ඔව් ළමයි දැක්ක ළමයි ටක් ගාලා පේර ගෙඩි ටික කඩාගෙන කන හින්දා කලාතුරකින් දෙයක් හම්බ වෙනවයි කියලා කිව්වේ. අර අනික් ළමයි හැමදාම පේර කඩාගෙන හින්දා හැංගිලා තියෙන ගෙඩියක් නේ එහෙමනේ කිව්වේ නේද? කොළ පාටට
සමානව අර ළමයින්ගේ ඇස් වලින් බේරිච්ච ගෙඩියක් තිබුණොත් තමයි ඔන්න කෙනෙක්ට කෑමට කන්න හමු වෙන්නේ. ඔන්න දැන් මම රත්තරන් දුවේ පුතේ දැන් ඔන්න මතක තියාගන්න ඕන කාරණාවල් දෙකක් තියෙනවා. එකක් තමයි අපිට මේ වගේ විශාල ටිකක් බොරු බර ඡේදයක් දුන්නාම ඇත්තටම අපි අපේ කන අපි එතනට යොමු කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඉතා හොඳින් අහගෙන ඉන්න ඕනේ. මම ඒක තමයි මම රත්තරන් දුව පුතාලට යෝජනා කරේ. මේ බෝඩ් එකේ තිබුණාට ඔබ වෙනුවෙන් මේ ඉදිරිපත් කරපු ඡේදය මේක බෝඩ් එකේ තියාගෙනම මම ඔබට යෝජනාවක් කරේ S2 වහගෙන අහගන්න කියලා. ඇයි S2 වහලා අහගන්න කියලා මම කිව්වේ හේතුව? ඔබේ හිත මෙහෙ යන්නේ නෑ ඒ වෙනකොට. කන් දෙකෙන් ඇහෙන තොරතුරු විතරමයි ඔබට ලැබෙන්නේ. මම රත්තරන් දුවේ පුතේ මම ඔබට කිව්වනේ මීට පෙරත් මම ඔබට මේ කාරණාව කිව්වා. සාමාන්‍යයෙන් අපි තොරතුරු ගන්නේ S2 සහ කන් දෙක භාවිතා කරලා. තොරතුරු අපි ගන්නේ S2 සහ කන් දෙක භාවිතා කරලා. ඒ වගේම තමයි මම රත්තරන් දුවේ පුතේ අපි තොරතුරක් තව කෙනෙක්ට දෙන්නේ අපේ කට භාවිතා කරනවා. ඒ කියන්නේ ශබ්ද භාවිතා කරලා අපි තව කෙනෙක්ට ශබ්දය හරහා අපි අදහස් ප්‍රකාශ කරනවා. ඊට අමතරව අපිට අකුරු හරහා අතින් ලියලා යම් කිසි කෙනෙක්ට දෙයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ අත සහ කට තමයි අපි තව කෙනෙක්ට තොරතුරු දෙන එකම මාධ්‍ය වෙන්නේ. ක්‍රම දෙක වෙන්නේ ඒ දෙක. හැබැයි S2 යම් කිසි විදිහට අපිට තොරතුරු නැත්තම් හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් වුණාට අපිට ඒකෙන් තොරතුරු දෙන්න බෑ තව කෙනෙක්ට දෙන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් දෙන්න පුළුවන්. ඒක හරි. මහ විශාල ප්‍රමාණයක් දෙන්න පුළුවන්ද? එහෙම බෑ. අත භාවිතා කරලා දෙනවා නම් අපි තොරතුරු එකක් අපිට හැඟීම් ප්‍රකාශ කර ගැනීමේ හැකියාව පුළුවන්. ඊළඟ එක තමයි මම රත්තරන් දුවේ පුතේ අපිට අතේ ඇඟිලි භාවිතා කරලා අකුරු ලියලා ඒ හරහා තොරතුරු තව කෙනෙක්ට දෙන්න. එතකොට ඊළඟ ප්‍රධානම ප්‍රබලම මාධ්‍යයක් බවට පත් වෙන්නේ අපේ කට. අපේ කටින් අපි ශබ්ද නගන වචන උච්චාරණය කරන ශබ්ද මේ හරහා තමයි අපි තව කෙනෙක්ට යම් දෙයක් ලබා දෙන්න නැත්නම් යම් කෙනෙක්ට තොරතුරු ලබා දෙන්නේ. දැන් ඔන්න ඔබ තේරුම් ගත්තද කාරණාව? හරි. දැන් මෙන්න මේ හින්දා මම රත්තරන් දුල පුතාලා හොඳට තේරුම් ගන්න ඕනේ කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි සෑම වෙලාවකම මේ මාධ්‍යයන් දෙකම ඒ කියන්නේ මගේ අත සහ මගේ කට කියන දෙක භාවිතා කරලා අපි හරියට දෙයක් කරන එක. නැත්නම් තොරතුරු තව කෙනෙක්ට දෙන එක. ඔබ දන්නවා අත භාවිතා කරලා ලියනකොට අපි කියනවා ලිවීම කියලා. ඉතින් නිවැරදිව ලියන්න ඕනේ. නිවැරදිව අකුරු ලියන්න ඕනේ. සහ හැඩය තියෙන්න ඕනේ. අක්ෂර වින්‍යාසය නිවැරදි වෙන්න ඕනේ. උක්තාක්‍යාත් සම්බන්ධය ඇතු ව්‍යාකරණ දැනුම ඉතා හොඳ වෙන්න ඕනේ. එතකොට අපි ඔළුවෙන් හිතන දේ S2 බලාගෙන පොතකට අරගන්නවා අතේ ඇඟිලි හරහා පෑනෙන් ලියවලා. එහෙමනේ මම රත්තරන් දුවේ පුතේ අපි එතනදී තොරතුරු ගන්නෙ. දැන් කොහොමද අපි කරන්නේ? S2 ඔළුවෙන් තොරතුරු අරගෙන ඔළුවෙන් තොරතුරු හදලා S2 හරහා S2 බලාගෙන ඒ ඔළුවේ හදපු තොරතුරු ටික අපේ අතේ ඇඟිලි හරහා පෑනට අරගෙන ඇවිල්ලා පෑන හරහා අකුරු හරහා අපිට කියන්න ඕන දේ අපි ප්‍රකාශ කරනවා. ඒක එකක්. අනේකට අපි කියනවා ලිවීම කියලා. හැබැයි ඒකට උපකාරී වෙන්නේ මොකද්ද? S2 සහ අතේ ඇඟිලි. මේ තමයි එතනදි භාවිතා කරන්නේ. දැන් මේ අතේ අත තමයි නැත්නම් අතේ ඇඟිලි තමයි භාවිතා කරන්නේ ඊළඟ මාධ්‍ය විදිහට. ඒ කියන්නේ අපි කෙනෙක්ට තොරතුරු දෙන, තොරතුරු කියන ඊළඟ ක්‍රමවේදය වෙන්නේ මේ අතේ ඇඟිලි. දැන් තේරුම් ගත්තනේ මම රත්තරන් දුවලා පුතාලා. හරි. එහෙනම් ඊළඟ කාරණාව ඒ දෙයට අමතරව අපිට භාවිතා කරන්න පුළුවන් අනික් මාධ්‍ය තමයි අපේ කට. කට තමයි අපේ මේ හඩ තමයි මාධ්‍ය වෙන්නේ. අතන අකුරු වුණා වගේම මෙතන හඩ තමයි පුතේ අපි අනික් කෙනාට තොරතුරු රැගෙන යන ක්‍රමය වෙන්නේ. එතකොට අපේ හඬවල් අපි ප්‍රකාශ කරන විදිහ, අපි මේ හඬ උච්චාරණය කරන විදිහ, කියවීමේ යෙදෙන ආකාරය,
හැඟීම් ප්‍රකාශ කරන විදිය අපි ඒ හැඟීම් මතුවෙන්න කියවීමේ යෙදෙන ආකාරය මේ කියන සියලු දේවල් ටික තියෙනවා අපි තව කෙනෙක්ට යමක් කියනකොට එයාට අහගන්නත් එයාට තේරුම් ගන්නත්. ඔන්න මම රත්තරන් දුල පුතාලත් එක්ක මම මීට පෙර කතා කරා වගේම නැවත වතාවක් මතක් කරනවා මම රත්තරන් දුවේ පුතේ මේක හරි වැදගත්ම දෙයක්. අපි බොහෝ දෙනා උත්සාහ කරන්නේ නැහැ මේ කියවීම සහ සවන් දීම කියන කාරණාව අපේ ජීවිතයට අතිශය වැදගත් කාරණාවක් සහ කුසලතාවයක් බව අපි එච්චර හිතන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ හැම වෙලාවෙදීම මේ කියවීම සහ ලිවීම කියන කාරණාවෙන් ඔබට අපි හැම වෙලාවෙම උත්සාහ කරන දේ තමයි ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න ඒ වගේ දේවල් වලට උත්සාහ කරන එක. එතකොට අපි ලිවීමට තමයි මුල් තැන දෙන්න උත්සාහ කරන්නේ. මම රත්තරන් දුවේ පුතේ අපි ලිවීමට කියන තැනත් අපි මුල් තැන දෙන්න ඕනේ. හරි මුල් තැන නෙමෙයි මම මේ කියන්නේ. එතනටත් අපි උත්සාහ කරන්න ඕනේ සහ එතනටත් මේ හා සමානව තැනක් දෙන්න ඕනේ. නමුත් මම රත්තරන් දුවේ පුතේ ලිවීම කියන්නේ එක මාධ්‍යයක් නැත්නම් එක ප්‍රකාශනයක් විතරමයි. එතකොට කට කියලා කියන්නේ මේ හරහා බොහෝ දේවල් අපි එහාට මෙහාට කරනවා. ඒ කියන්නේ අපි යම් කෙනෙක් එක්ක කතා කරනකොට යම් කෙනෙක් එක්ක යම් කතාවක් අපි කරනකොට මේ හැම දෙයකදීම අපිට දැනෙන හැඟීම් සහ අපිට කියවීමට තියෙන අදහස් සියල්ලම ප්‍රකාශ කරන්න අපේ හඳ භාවිතා කරලා. මම ඔබට මීට පෙර කියවා වගේ ලෝකයේ බිහිවිච්ච විශිෂ්ට කතිකයෝ ඔවුන් ඉතා ප්‍රබල ලෙස භාවිතා කරපු මාධ්‍ය වෙන්නේ මෙන්න මේ කියන හඬ. අපි තව කතාවකුත් කියනවා නේද? හොඳට නරකට දෙකට කටමය කියලා අපි කියනවනේ. හොඳටයි නරකටයි දෙකටම තියෙන්නේ කට. ඇයි එහෙම කියන්නේ? තව කියනවා මාළුවා නැහින්නේ කට නිසාය. ඇයි එහෙම කියන්නේ? ඔබ හිතන්නකෝ මිනිසාගේ බිහිවීමේ සිට මේ දක්වා එන ප්‍රබලම ප්‍රකාශන මාධ්‍ය බවට පත් උනේ හඬ. නැත්තම් කට. හඬ කියන මාධ්‍ය නැත්තම් මේ කටින් අපි නිෂ්පාදනය කරන උත්පාදනය කරන හඬ තමයි ප්‍රබලම දෙයක් බවට පත් වෙන්නේ. අර කියන්නේ හොඳට නරකට දෙකට කටමය. හොඳටයි නරකටයි කියන්නේ. දැන් කෙනෙක්ගේ හිත ගන්නත් අපිට කතාවක් කරන්න පුළුවන්. කෙනෙක්ව තරහ කරගන්නත් අපිට අපේ හඬ භාවිතා කරන්න පුළුවන්. අනමයි රත්තරන් දුවේ පුතේ අපේ හඬ භාවිතා කරනකොට අපි නිරන්තරයෙන් පරිස්සම් සහගත වෙන්න ඕනේ අපේ හඬ ඒ උච්චාරණය කරන ස්වරූපයන් ඇතුළුව මේ සෑම දෙයක්ම හරියට භාවිතා කරන්න. යහපැවැත්ම පාඩමේදී ඔබත් එක්ක පරිසර විෂයත් එක්ක සම්බන්ධ වෙන තැනක් තියෙනවා. මේ හඬ හරියට උච්චාරණය කරන විදිහ ඔබට මතක ඇති. ඉතින් මම රත්තරන් දුල පුතාලා ඒ කුසලතාවය ඔබේ ජීවිතයට ඔබ එකතු කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ හඬ එච්චර ප්‍රබලයි යම් කිසි කෙනෙක්ට තොරතුරු කියන්න. දැන් එතකොට පළවෙනි දේ තමයි අපි ශබ්ද නගා කියවීමේ නිවැරදිව යෙදෙන්න ඕනේ. අපි යමක් කියවනකොට. එතකොට ඒ ශබ්ද නගා නිවැරදිව කියවනකොට අපි හරියට උච්චාරණය කිරීම කියන කාරණාවෙත් යෙදෙන්න ඕනේ. මොකද මේ උච්චාරණය කරන්නේ හරියට වචන උච්චාරණය කරන්න ඕනේ. හරියට වචන කියන්නේ මොනවද? අකුරු. අකුරු එකතු වෙලා තමයි වචන හැදෙන්නේ. වචන එකතු වෙලා තමයි වැකි හැදෙන්නේ. වැකි එකතු වෙලා තමයි ඡේද හැදෙන්නේ. එතකොට පොඩිම තැන මොකද්ද? අකුර. අකුර අපි හරියට භාවිතා කරන්න ඕනේ. හරියට උච්චාරණය කරන්න ඕනේ. ඒක තමයි ඊළඟම කාරණාව තමයි පුතේ. දැන් නිවැරදිව උච්චාරණය කිරීම කියන කාරණාව කොච්චර වැදගත්ද කියනවා නම් අපි කියන්නේ නනනල ભેද ගැන අපි කතා කරනවා, අක්ෂර වින්‍යාසය ගැන කතා කරනවා, මූර්ධජ ගැන කතා කරනවා, මහ ප්‍රාණ ගැන කතා කරනවා. මෙන්න මේ අක්ෂර වල ශබ්ද දැන් අපි කතා කරනකොට කෙනෙක්ට
මහ ප්‍රාණ වචනයක් කියලා කියවෙන්නේ නැහැ නේ කෙනෙක්ට. මහ ප්‍රාණ අකුරක් කියවෙන්නේ නැහැ නේ කෙනෙක්ට. දකින්න බෑනේ යාට. හැබැයි එයා උච්චාරණය කරන විදියෙන් මහ ප්‍රාණයාට දැනෙනවද නැද්ද? දැනෙනවා. එතකොට හරියට ශබ්ද කිරීම කියන කාරණාව අතිශය වැදගත්. අතිශය වැදගත්. හොඳට මතක තියාගන්න අතිශය වැදගත් අපි උච්චාරණය කිරීම කියන කාරණාව. එතකොට දැන් වෙන භාෂාව දැන් ඉංග්‍රීසි භාෂාවත් එක්ක බෙදිච්ච සමහරක් එලකියුසන්ස් කියලා අපි කියන සමහරක් අය දරුවෝ වාන්ති යනවා. එතකොට ඒ භාෂාවල් වලදී ඒ භාෂාව කොහොමද උච්චාරණය කරන්න කියලා වෙනත් රටවල් වල ඉන්න අයට කියලා දෙනවා. ඒ වගේම අය රත්තරන්දුවේ පුතේ සිංහල භාෂාවේ අපි අපේ මව් භාෂාව නිතා ඉතා නිවැරදිව අපි මේ භාෂාව හරියට උච්චාරණය කරන්නම ඕන. දැන් එතකොට ඒ නිවැරදි උච්චාරණ වචන හරියට උච්චාරණය කිරීම තව කෙනෙක්ට අපි ඒ වචන භාවිතා කරලා අපි කරන ප්‍රකාශය නැත්නම් අපි කියන අදහස අනික් එක්කෙනාට ඉතා හොඳින් තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. එක එක. ඒ වගේම තමයි නිවැරදි වේගයකින් ඒ කියන්නේ ඡේදයෙන් ඡේදයට වෙනස් වෙනවා විවිධ හැඟීම් මේ හැම ඡේදයකම හැම වැකියක් අතර තියෙනවා නැත්නම් හැම වචනයකම තියෙනවා හැඟීමක් මෙන්න මේවා මතුවෙන විදිහට වේගය හරියට භාවිතා කරගෙන අපි කියවීමේ යෙදෙන්න ඕන. ඒක තමයි ඊළඟ දේ. ඔන්නම රත්තරන් දුල පුතාලා හරියට මතක තියාගන්න ඕන එකක් තමයි මෙන්න මේ කිව්ව හැඟීම්. මේ කියන හැඟීම් මතුවෙන විදිහට හරි වේගයක් තියාගෙන ඒ කියන්නේ අන්තර්ගතයේ අදහසට අනුව මේ අපි කියන්න හදන අර්ථ මේ ඡේදයේ තියෙන අන්තර්ගතය අනුව ඒකට ඒ හැඟීම් මතුවෙන විදිහට පෙනෙන විදිහට ඒවා උත්පාදනය වෙන විදිහට මරතරන්දුවේ පුතේ අපි අපේ වචන භාවිතා කරන්න. ඒක තමයි හරි ප්‍රබල වෙන්නේ මේ ඡේදයක් කියවනකොට අපි අපේ ජීවිතයට අපි එකතු කරගන්නම ඕන ප්‍රධාන කුසලතාවයක් බවට පත් වෙන්නේ. දැන් තේරුම් ගන්න ඕනේ කාරණාව. ඒක තමයි මම ඊට පෙරත් කබත් එක්ක කතා කරේ. පැහැදිලිවම අපි හරියට උච්චාරණය කරලා අපි හරියට මේ ප්‍රශ්න මේ තියෙන ඡේද හරියට උච්චාරණය වෙන්න අපි ලියන්න නැත්නම් අපි කියවන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. හරි. අර අපි කලින් අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙකක් දෙන්නම්කෝ. ගම්පෙදෙස කුඩා බිම් තීරයක් වී ඇත්තේ කුමක් නිසාද? අපි අර දෙමි ඊට පෙර එක කියෙව්වා. හැබැයි මේ අහලා තියෙන ප්‍රශ්නය තේරුම් ගන්න නම් අපි ඉතා නිරවුල්ව නිවැරදිව කියවීමේ යෙදෙන්න ඕනේ. ඇයි කියලා දන්නවද? නිරවුල්ව නිවැරදිව කියවනකොට තමයි මේ ප්‍රශ්න ඇතුලේ තියෙන හැඟීම් මේක ඇතුලේ තියෙන හැඟීම් සහ අදහස අපිට හරියට තේරෙන්නේ. ඉතින් එහෙනම් තමයි රත්තරන්දුවේ පුතේ වඩා හොඳමදී අපි මුල ඉඳලා අග වෙනකන් හරියට කියවීමේ යෙදෙන එක. එහෙනම් කියවීමේ යෙදෙමුද බලන්න. හරි. එහෙනම් යෙදෙමු. මම ඔබට කියවන්නම්. ඔබත් ඒ විදිහට උත්සාහ කරන්න සෑම මොහොතකදීම කියවීමේ යෙදෙන්න. එක් අතකින් මුහුදටත් අනෙක් අතින් විශාල නදියකටත් මැදි වූ අපේ ගම්පෙදෙස කුඩා බිම් තීරයකි. පොල් ගසින්ද දෙල් ගසින්ද සෙවන වූ අත්තන කිඩාරම් බලුනකුට කහඹිලියා කිරිල්ල ගඳපාන යන ආදියෙන් හෙවුණු කැලෑ රොදවල් බහුල බිම් පෙදෙස් හැර අප සිත්ගත් සුදුවැලි තලා ඇති වන රොදක්ද එහි වීය. කජු මාදන් අඹ යනාදී ගස්වලට වැඩි විශාල වෘක්ෂයන් නොවුවද නොහෙක් වර්ගයේ පක්ෂීන්ද හාවුන්ද ලෙහෙනුන්ද සර්පයන්ද මුගටියන්ද උගුඩුවන්ද වල්මීයන්ද වාසය කරන ගනව වැඩුණු ඇපල පඳුරු එරමිනියා සහ ගඳපාන අකුල් බෝවිටියා ගොමු එහි බහුල වීය. පේර ගස්වල බෙහෙවින් පේර හටගත් නමුදු ඉදුණු පේර ගෙඩියක් අපට කඩා ගන්නට ලැබුණේ ඊටාම කලාතුරකිනි. පේරයක් යන්තම් පැසී
කහපාට වීගෙන එනු දකින ළමයින් එය කඩා ගන්නා බැවිනි. එහෙත් කොළයේම පාටින් වෙන් නොකළ හැකි අමු පේර ගෙඩි ළමයින්ගේ ඇස්වලට හසු නොවී සැඟවී කොලාස්සේ සැඟවීම නිසා කහවට හුරු රතු පාට වන තෙක් ඉදුණු පේර ගෙඩියක් සොයාගත් විට අප ප්‍රීති වූයේ මැණික් ගරන මිනිහෙකු ලොකු රතු කැටයක් ලත් විට ප්‍රීති වන්නාක් මෙනි. නැවත වතාවක් අපි කියමුද මුලින් ඉඳලම එක් අතකින් මුහුදටත් අනෙක් අතින් විශාල නදියකටත් මැදි වූ අපේ ගම් පෙදෙස කුඩා බිම් තීරයකි. මම රත්තරන් දුවේ පුතේ මෙන්න මේ ඡේදයේ තියෙන හරි විශේෂ ලක්ෂණ ටිකක්. එකක් තමයි මේ ඡේදයේ සෑම වෙලාවකම පුදුමතරම් විරාම ලකුණු ප්‍රමාණයක් භාවිතා කරනවා. හොඳට මතක තියාගන්න පුදුමතරම් විරාම ලකුණු ප්‍රමාණය. මේ ඡේදයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි රත්තරන් දුවේ පුතේ මේකේ ඉතා ප්‍රබලව දකින්න ලැබෙනවා කොමාව සහ නැවතීමේ තිත. දැන් නැවතීමේ තිත තමයි රත්තරන් දුවේ පුතාලා දන්නවනේ බෝල් සෑම තැනකම යෙදෙනවා වැකියක් අවසානයේට යෙදෙනවා නේද? මේ හැරුණාම මේ කොමාව මාර විදියට ප්‍රබල විදියට මේකේ භාවිතා කරනවා. මම රත්තරන් දුවේ පුතේ සමහරක් අදහස් එක ඡේදයක් ඇතුලේ එක වැකියක් ඇතුලේ අදහස් රාශියක් එකට එකතු කිරීම සඳහා කොමාව භාවිතා කරනවා. ඉතින් කොමාව කියවනකොට විශේෂ ලක්ෂණයක් තියෙනවා කෙටි නැවතීමකින් ගමන් කිරීම. කෙවි කොමාවක් කියලා කියන්නේ නවතින්නෙත් නැහැ. හැබැයි කෙටි නැවතීමක් එක්ක ගමන් කිරීම. හොඳට මතක තියාගන්න කෙටි නැවතීමක් එක්ක ගමන් කිරීම තමයි මම රත්තරන් දුවේ පුතේ මේ කොමාවේදී භාවිතා කරන පළවෙනිම දේ. එතකොට මේ කොමාව මේ ඡේදය ඇතුලේ හැම වැකියකම නිරන්තරයෙන් තිබෙනවා. එතකොට දැන් අපි හැම මොහොතකදීම විරාම ලකුණට අනුව තමයි කියවීමේ යෙදෙන්න ඕනේ. ඒ මොකද දැන් මම අර ඔබට කිව්ව කාරණාව හරියට මතක තියාගන්න. දැන් මේ ඡේදයේ එක මේ වැකියක් තුල විවිධ අදහස් රාශියක් ප්‍රකාශ කරනවා. එතකොට දැන් ඒ සඳහා භාවිතා කරලා තියෙන මාර්ටින් වික්‍රමසිංහයන් ලකුණක් විදියට විරාම ලකුණ. ඒ තමයි කොමාව. එතකොට කොමාව භාවිතා කරලා අදහස් රාශියක් එකට එකතු කරනවා. අදහස් රාශියක් එකට එකතු කරලා ඉදිරිපත් කරනවා අපිට. දැන් මේක හරි සුවිශේෂී දක්ෂතාවයක් මම රත්තරන් දුවේ පුතේ. ඒ හින්දා අපි උත්සාහ කරන්න ඕනේ ඒ විරාම ලකුණ ඒ විදියටම භාවිතා කරලා කියවන්න. එතකොට තමයි ඒ කියවන්න හදපු වචනේ ඒ වැකිය ඇතුලේ ඔහු කියන්න උත්සාහ කරපු විවිධ අදහස් අපිට හරියට අල්ල ගන්න හම්බ වෙන්නේ නැත්තම් අදහස තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ වගේම තමයි මම දැන් ශබ්ද නගා කියවනකොට ඒක අහගෙන ඉන්න කෙනාට අන්න ඒ මම කියවපු දේ හරියට තේරුම් ගන්න නම් අන්න මම රත්තරන් දුවේ පුතේ අපිට වෙනවා සිද්ධියක්. ඒ තමයි අපි හරියට විරාම ලකුණු එක කියවන එක. ඉතින් මම රත්තරන් දුවලා පුතාලා දැන් හොඳට තේරුම් ගන්න ඕනේ කාරණාව. දැන් අපි මීට පෙර කතා කරා වගේම තමයි ඒ ඡේදයට වඩා පියසෙන කහඳගමයන්ගේ ඒ දුන්න වනේ ඇදුණු පියසටහන් කියන ඡේදයට වඩා මේ ඡේදයේ තිබෙන වෙනස්කමක් තිබෙනවා. ඒ වෙනස්කම තමයි මෙතන්දි විරාම ලකුණු බොහෝ ප්‍රමාණයක් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔබට නුහුරු වචන කීපයක් ඔබට සහ යම් රූප ගොඩනැගීම සඳහා උත්සාහ කරනවා මේ ඡේදය තුල. ඉතින් මම රත්තරන් දුවේ පුතේ මේ ඡේදය ටිකක් වෙනස්. ඒ නිසාවෙන් අර ඡේදයට වඩා මේ ඡේදය කියවීමේ වේගය සහ එතන්දී අපි භාවිතා කරන්න ඕන ඒ අදහස් ප්‍රකාශ කරන විදිහේදී හරියට වෙනස්කම් දෙකක් තියෙනවා. ඒතකොට ඒ පෙර ඡේදයේදී අපි කියවපු ආකාරයටම මේ ඡේදයේදී භාවිතා කර කියවීමේ හැකියාව නැහැ. මම අර ඔබට නැවත මතක් කරනවා. සියටෙල්ගේ
ඡේදය ගැන මම ඔබට සියටෙල්ගේ ප්‍රකාශය ගැන මම ඔබට කිව්වා. ඒ සියටෙල්ගේ ප්‍රකාශයන් තුළදී ඔහු කොහොමද වචන භාවිතා කරපු තැන්වලදී ඔහුගේ අදහස ප්‍රකාශ කරපු ආකාරයත් එතකොට ඒක කැටි කරලා ඉදිරිපත් කරන විදිහත් අපේ පෙළපොත ඇතුළෙන් අපිට මේක බැලීමේ හැකියාව තිබෙනවා. ඉතින් දැන් ඒ වගේම තමයි මම රත්තරන් දුවේ පුතේ දැන් මේ ඡේදය අරගත්තාම මේ ඡේදයටම ආවේනික විච්ච වෙනම ලක්ෂණයක් දැකීමේ හැකියාව අපිට තිබෙනවා. දැන් ඔබට තේරුම් ගත්තද ඔබ? හරි. ආයි නැවත අපි එහෙනම් විරාම ලකුණු 90ම කියවමුද බලන්න. කියවමු. දැන් ඔබත් මාත් එක්ක කියවන්න උත්සාහ කරන්න හැම වෙලාවෙම. ඒ වගේම තමයි මම මේ කියවන විදිය ඔබට මේක හරියටම අල්ලගන්න උත්සාහ කරන්න. මම රත්තරන් දුවේ පුතේ. හරි. එක අතකින් මුහුදටත් අනෙක් අතින් විශාල නදියකටත් මැදි වූ අපේ ගම් පෙදෙස කුඩා බිම් තීරයකි. පොල් ගසින්ද දෙල් ගසින්ද සෙවන වූ අත්තන කිඩාරම් බලුනකුට කහබිලියා කිරිල්ල ගඳපාන යන ආදියෙන් හෙවුණු කැලෑරොදවල් බහුල බිම් පෙදෙස් හැර අප සිත්ගත් සුදුවැලි තලා ඇති වනරොදක්ද එහි වීය. කජු මාදන් අඹ යන ආදී ගස්වලට වැඩි විශාල වෘක්ෂයන් නොවුවාද නොයෙක් වර්ගයේ පක්ෂීන්ද හාවුන්ද ලෙහෙනුන්ද සර්පයින්ද මුගටයින්ද උගුඩුවන්ද වල්මීයන්ද වාසය කරන ගනව වැඩුණු ඇපල පඳුරු එරමිනියා සහ ගඳපාන අකුල් බෝවිටියා ගොමු එහි බහුල වීය. පේර ගස්වල බෙහෙවින් පේර හටගත් නමුදු ඉදුණු පේර ගෙඩියක් අපට කඩා ගන්නට ලැබුණේ ඊටාම කලාතුරකිනි. පේරයක් යන්තම් පැසී කහපාට වීගෙන එනු දකින ළමයින් එය කඩා ගන්නා බැවිනි. එහෙත් කොළේම පාටින් වෙන් නොකළ හැකි අමුපේර ගෙඩි ළමයින්ගේ ඇස්වලට හසු නොවී සැඟවී කොළ අස්සේ සැඟවීම නිසා කහවට හුරු රතු පාට වන තෙක් ඉදුණු පේර ගෙඩියක් සොයාගත් විට අප ප්‍රීති වූයේ මැණික් ගරන මිනිහෙකු ලොකු රතු කැටයක් ලත් විට ප්‍රීති වන්නාක් මෙනි. හරි. දැන් ඔන්න ඔබ අපි මේ ඡේදය කියවුවා. දැන් ඔන්න මම රත්තරන් දුවේට මොකද්ද මේ කියන්නේ? එක් පැත්ත එක අතකින් මුහුදරත් එක් පැත්තකින් මොකද තියෙන්නේ මුහුද. අනෙක් පැත්තෙන් තියෙනවා විශාල නදියක්. දැන් මේ කියවෙන්නේ මේ කොග්ගල ගැන මේ කියවෙන්නේ. හරි. එක් පැත්තකින් මුහුදරත් එක පැත්තකින් මුහුදට මායිම් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් විශාල නදියකට මායිම් වෙලා තියෙනවා. මැදි වූ මේ දෙකට මැද්දේ තමයි අපේ ගම් පෙදෙස කුඩා බිම් තීරයකි. අන්න ඒ දෙකට වෙන්විච්ච නිසා අපේ ගම බොහොම කුඩා බිම් පෙදෙසක් කියලා කියනවා. ඊළඟට හරියට අපි අරගත්තොත් එක පැත්තකින් මුහුද අනිත් පැත්තෙන් කොග්ගලා ඔය. මේ දෙක මැද්දට තමයි මම රත්තරන් දුවේ පුතේ මේ අපේ ගම කියන මේ කියන මාටි වික්‍රමසිංහයන්ගේ ගම් පෙදෙස ගැන කියවෙන්නේ. එතකොට දැන් මේක ඊටා විශාල බිමක් නෙමෙයි මේක ඊටා කුඩා බිම් තීරයක්. තීරුවක්. හොඳට මතක තියාගන්න. බිම් තීරුවක්. තීරයක් කියන්නේ තීරුවක්. හරි. පොල් ගසින්ද දෙල් ගසින්ද සෙවණු. පොල් ගස් තියෙනවා දෙල් ගස් තියෙනවා ඒවෙන් සෙවණ වෙලා තියෙන අත්තන කිඩාරම් බලුනකුට කහබිලියක් කිරිල්ල ගඳපාන මේ පඳුරු නැත්තම් අපි දකින වල් පැලෑටි මේ රාශියක් ගැන තමයි මේ කියන්නේ. අත්තන කිඩාරම් බලුනකුට කහබිලිය හැම ගෑවුනාම කහන්න ගන්නවා. කිරිල්ල ගඳපාන යන ආදියෙන් හෙවුණු කැලෑ රොදවල් බහුල බිම් පෙදෙස් හැර මෙන්න මේවෙන් මේ යන ආදියෙන් හෙවුණු කැලෑ රොදවල් මේ විදිහේ කැලෑ රොදවල් බහුල බිම් පෙදෙස් හැර ඒ වගේ බහුලව තියෙන ප්‍රදේශවල් හැර අප සිත්ගත් සුදු වෙලා තලා ඇති වන රොදක්ද එහි විය. අන්න ඒ වගේ අර පඳුරු තියෙන
වල් පැලෑටි නැත්නම් ශාක තිබෙන ඒ බහුලව තියෙන ප්‍රදේශය අයින් කරාම අපේ හිත්ගත් සුදු වැලි තලා ඇති වනරොදක්ද එහි තියෙනවලු. සුදු වැලි තලාවක් තියෙන අපේ හිත ගත්ත වනරොදක්ද එහි තියෙනවලු. කජු මාදන් අඹ කජු මාදන් අඹ යනාදී ගස්වලට වැඩි විශාල වෘක්ෂයන් නොවුනද? ඒ කියන්නේ කජු සහ මාදන් අඹ කියන ගස්වලට වඩා විශාල නොවන වෘක්ෂයන් නොවුවද? ඊට වඩා විශාල ගස් නැහැ. හැබැයි නොයෙක් වර්ගයේ පක්ෂීන්ද නොයෙක් විදිහේ පක්ෂීන්ද හාවුන්ද ලේනුන් කියන්නේ ලේනුන්ද සර්පයින් මුගටියන් උගුඩුවන්ද වල්මීයන්ද වාසය කරන ගනෝ වැඩුණු ඇපල පඳුරු එරමිනියා සහ ගදපාන අකුල් බෝවිටියා ගොමු එහි බහුල වීය. දැන් මේ කියන අර කිව්ව හැමෝම කැමති කියලා කිව්ව වැලිතලා බිම් ප්‍රදේශයේ තිබෙන දේවල් ටික මාර්ටින් වික්‍රමසිංහයන් එකතු කරන බලන්න එක වැකියකට මෙන්න මෙතන ඉඳලා අපි අරගත්තොත් කජු මාදන් අඹ යනාදී ගස්වලට වැඩි විශාල වෘක්ෂයන් නොවද ගස් ගැන කියලා ඉවර කරනවා. නොඑක් වර්ගයේ පක්ෂීන්ද ඔන්න පක්ෂීන් ගැනත් කියලා ඉවර කරනවා. හාවුන්ද ලෙහෙනුන්ද සර්පයෙන්ද මුගටියන්ද උගුඩුවන්ද දැන් මේ ඉන්න සත්තු ගැන කියනවා වාසය කරන ගණව වැඩුණු අන්න මෙතනටකන් සත්තු ගැන ඊළඟට කියනවා මෙතන පක්ෂීන් ගැන කිව්වා මෙතන සත්තු අනික් සත්තු ගැන කිව්වා ඊට පස්සේ ගණව වැඩුණු ඇපල පඳුරු එරමිනියා ඊට පස්සේ මොකද කියන්නේ මෙතන ඉඳලා ආයි මෙතනට තියෙන දේවල් ගැන කියනවා නෑ මෙතනකම්ම කියනවා එහි බහුල විය දැන් බලන්නකෝ පුදුම තරම් ප්‍රමාණයක් ඉදිරිපත් කරනවාමයි රත්තරන්දුවේ පුතේ අදහස් තියෙන විවිධ අදහස් තියෙන වර්ග වෙනේම බොහෝ දේවල් ටික රාශියක් එකට එකතු කරලා එක වැකියකට එකතු කරනවා. ඉතින් හෙලේ සාහිත්‍ය ධරයා වෙන්න අලුතෙන් කියන දෙයක් නෑ නේද මයි රත්තරන්දුවේ පුතේ. මාර්ටින් වික්‍රමසිංහයන් කියන්නේ එච්චර ප්‍රබල පුජ්‍යලෙක්. එතුමා මේ ටික ඔක්කොම එකට එකතු කරලා දෙනවා. ඉතින් මේකෙන් අපි අපේ ජීවිතේට කොච්චර දේවල් ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ඒ රාශියක් ලැබිච්ච දේවල් ටික යා ප්‍රකාශ කරනවා. අනික් කාරණා මේ එක ඡේදයක් කියවනකොට ඔන්නමයි රත්තරන්දුවේ පුතේ අපේ හිතට එනවද නැද්ද හුඟක් දේවල් එනවා. මොනවද අපේ හිතට එන්නේ? මෙන්න මේ වගේ එක පැත්තකින් නදියක් තියෙනවා අනිත් පැත්තෙන් මුහුදක් තියෙනවා. මේකේ වැලිතලාවල් සහිත බිම් ප්‍රදේශයක් තියෙන ඒවැය තියෙනවා කජු තියෙනවා මාදන් තියෙනවා අඹ තියෙනවා අපේ හිත ඇතුලේ ලොකු චිත්‍රයක් හැදෙනවද නැද්ද ලොකු චිත්‍රයක් හැදෙනවා දැන් තේරුම් ගන්න ඕනේ අපි බොහෝ දේවල් අපේ හිත ඇතුලේ චිත්‍ර රාශියක් ගොඩනගනවා අපේ ගම කියන ඒ බිම් ප්‍රදේශයේම තියෙන විශේෂ ලක්ෂණ රාශියක් අපිට කියලා දෙනවද නැද්ද අපිට රාශියක් කියලා දෙනවා. ඔන්න මම රත්තරන්දුවේ පුතේ දැන් ඔන්න අපි තේරුම් ගන්න ඕනේ. මේ ඡේදයක් ඇතුලේ කියවෙන දේවල් ටික. එතකොට මේක අපි හරියට උච්චාරණය කරලා කියනකොට අනික් එක්කෙනාගේ හිතේ ඇති වෙන චිත්‍රය. එතකොට අපිට මේකේ ඇතුලේ රසය මේ හැම දෙයක්ම අපි අපේ ජීවිතයට එකතු කරගන්නම ඕනේ. ඉතින් ඒක හරි වැදගත් විශේෂයෙන්ම මේ වගේ ඡේදයක් කියවීමෙන් තමයි අපිට ඒකට ආසාවක් ඇති වෙන්නේ. අපි ආසාව කියන්නේ අපිට මෙන්න මේකේ තියෙන රසවත්භාවය අපිට දැනෙන නිසා. රසවත්භාවය කියන්නේ අපිට හදා ගන්න පුළුවන් අපි කියන මනෝ චිත්‍ර හදනවා. නැත්නම් අපේ හිතෙන් අපි හදා ගන්නවා චිත්‍ර. දැන් අපි අම්මා තාත්තා කිව්වහම අපිට ටක් ගාලා ඇහැට අපේ චිත්‍ර එනවනේ හෝටන් තැන්න කිව්වහම අපිට චිත්‍රයක් පේනවා නේද? ගාල්ල කොටු කිව්වහම අපිට ටක් ගාලා චිත්‍රයක් පේනවා. ඒ වගේ මේක ඇතුලේ ප්‍රකාශ කරන කියලා දෙන්න මහා විශාල තොරතුරු රාශියක් තියෙනවා. ඒ තොරතුරු රාශිය ඇතුලේ අපිට තොරතුරු ගැනීමේ හැකියාවක් එනවද නැද්ද? එනවා. ඉතින් ඒ තමයි රත්තරන්දුවේ පුතේ අපි හැම වෙලාවෙම මේ වගේ රසවත් ඡේදයක් කියවනකොට අපිට ඒ චිත්‍ර ටික මවා ගැනීමේ හැකියාව අපිට ඉබේ තිබෙනවා. ඉතින් අර මම මේ කාරණාව හොඳට මතක තියාගන්න. මේ ඡේද කියවනකොට මේ හැම එකකම නිශ්චිතවම මේ විරාම ලකුණු එක්ක අපි හරියට කියවන්න උත්සාහ කරන්න ඕන. හරි. දැන් මෙතනට අපි කියවලා තේරුම් අරගත්තානේ. පෙරගස්වල බෙහෙවින් පෙර හටගත් නමුදු. පෙරගස්වල බොහෝම පෙර හට ගන්නවා. නමුදු ඉදුණු පෙර ගෙඩියක් අපට කඩා ගන්නට ලැබුණේ ඊටාම කලාතුරකිනි. පෙර හැදෙනවා ඇති වෙන්නේ. හැබැයි කලාතුරකින් තමයි කන්න හම්බ වෙලා තියෙන්නේ. ඇයි?
පේරගෙඩියා යන්තම් පැසී කහපාට වීගෙන එනු දකින ළමයින්. ළමයි මොකද කරන්නේ? අර පේරගෙඩිය යන්තම් පැසීගෙන එනකොටම ළමයින් එය කඩා ගන්නා බැවිනි. ළමයි මොකද කරන්නේ? අර පේරගෙඩිය ලාන්තම් කහපාට වීගෙන එනකොටම කඩා ගන්නවා. එහෙත් කොලේම පාටින් වෙන් නොකළ හැකි. ඒ වුණාට කොලේම පාට තියෙන සමහරක් ගෙඩි. එහෙත් කොලේම පාටින් වෙන් නොකළ හැකි අමු පේරගෙඩි. සමහරක් අමු පේරගෙඩි. ළමයින්ගේ ඇස්වලට හසු නොවී. ළමයින්ගේ ඇස්වලට හසු නොවී. මම රත්තරන් දුවේ පුතේ බලන්න. හසු නොවී. හසු කියන්නේ අහු වෙනවයි කියන්නේ අන්න හරි. ඇහැ ගැටෙන්නේ නැතුව. ඇහැට පේන්නේ නැතුව. හසු නොවී සැඟවී කොලාස්සේ සැඟවීම නිසා මේවා හසු නොවී හැඟවෙනවා. සැඟවෙනවා කොහෙද හැංගෙනවා මොනවද කොලාස්සේ හැඟවිච්ච නිසා. කහවට හුරු රතු පාට වන තෙක්. කහවට හුරු කහපාටට හුරු රතු පාට වන තෙක්. රතු පාට වන තෙක් ඉදුණු පේරගෙඩියක් සොයාගත්තිට අන්න රතු පාටට කහවට හුරු රතු පාට වන තෙක් පේරගෙඩියක්. දැන් පේරගෙඩියක් රතු පාට පේන ප්‍රමාණයට වඩා පුතේ අර කහ පාටත් එක්කෙන රතු පාට නෙමෙයි කියන්නේ. උගා කිදිච්ච පේරගෙඩියක් හොඳටම කහ පාට වෙනවයි කියන්නේ පේරගෙඩිය ඇතුළ රතු පාට බවට හැදෙන එක. එතකොට දැන් ඒක ටික එළියට ප්‍රකාශ වෙන්න ගන්නවද නැද්ද ගන්නවා. ඒක ඉතා හොඳින් කියලා දෙන්න. කහවට හුරු රතු පාට වන තෙක්. කහවට හුරු රතු පාට. අන්න කහ පාට රතු පාට විදිහට හැදෙනකම්. තෙක් ඉදුණු පේරගෙඩියක් සොයාගත්තට මේ ඉදිච්ච පේරගෙඩියක් හොයාගත්තට අප ප්‍රීති වූයේ ඇයි? කවදාවත් ඉදිච්ච හොඳට ඔය මට්ටමට ඉදිච්ච පේරගෙඩියක් කන්න හම්බ වෙනවද? නෑ. ඇයි කන්න හම්බ වෙන්නේ නැත්තේ? ආන ළමයි අරගෙන කාලා අර දකින තැන්වලදී. හරි. මැණික් ගරන මිනිහෙකු ලොකු රතු කැටයක් ලත්තිට ප්‍රීතිවන්නාක් මෙනි. මොකද්ද මේ කියන්නේ? අප ප්‍රීති වූයේ මැණික් ගරන මිනිහෙකු ලොකු රතු කැටයක් ලත්තිට ප්‍රීතිවන්නාක් මෙති. අන්න අර මේ වගේ පේරගෙඩියක් හම්බුනාම ඒක හරියට මොකක් වගේද? මැණික් ගරන මිනිහෙක්ට දෙයනේ මැණික් ගරන මිනිස්සු ඉන්නේ. ඒගොල්ලන්ට ඒ බලාපොරොත්තුව මොකද්ද? මැණික් හම්බු වෙන එක. අන්න ඒ වගේ මැණික් ගරන කෙනෙක්ට ලොකු රතු කැටයක් මිල අධිකයි රතු කැටයක් අන්න ඒ වගේ ප්‍රීතිවන්නාක් මෙනි. අපිට එච්චර ලොකු ප්‍රීතියක් එනවා. ඔබ හිතන්නකෝ කොච්චර ප්‍රකාශයක්ද කරන්න කියලා. දැන් මම රත්තරන් දුලා පුතාලා තේරුම් ගන්න ඇති. දැන් මෙන්න මේ මේකේ තේරුම අදහස අපි අවබෝධ කරගන්න අපි ඊටා හොඳින් කියවීමේ යෙදෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි උච්චාරණය කරලා හරියට කියවන්න ඕනේ. තව කෙනෙක්ට ඒක අහගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. අන්න එතකොට තමයි ඔවුන්ගේ දෙකන් වලට හරියට යන්නේ. දැන් මම රත්තරන් දුල පුතාලා තේරුම් ගත්තද? හරි. දැන් ඒ නිසා අපි මේක රස විඳින්නත් ඕනේ මේ කියවීම. ඒ විදිහම තමයි අපි උච්චාරණය කරලා කෙනෙක්ට යමක් කියන්නත් ඕනේ. ඒතර මේ සියල්ලම අපි හරියට භාවිතා කරන්න ඕනේ. අපේ කුසලතාවය, දක්ෂතාවය වර්ධනය කරගන්නත් අපි කියවීමේ යෙදෙන්නම ඕනේ. ඉතින් එතකොට මම රත්තරන් දුව පුතේ අපිට මේක තේරුම් ගැනීමේ හැකියාව වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. ඒ වගේම තමයි අපිට විවිධ චිත්‍ර රාශියක් ගොඩනැගීමේ හැකියාව අපිට ගොඩනැගෙන නැද්ද? ගොඩනැගෙනවා. ඉතින් මේ ඡේද කියවීමෙන් තමයි මේ වගේ පොත්පත් කියවීමෙන් තමයි අපේ ජීවිතයේ සංවර්ධනයටපත් වෙන්නේ. නැත්නම් අපි හිතන විදියට තව වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. අපි හිතන දේ තව තවත් ඉදිරියට රැගෙන යෑමේ හැකියාව ලැබෙන්නේ අපිට මෙන්න මේ ඡේද හරියට තේරුම් ගන්න හරියට කියවලා ඒවැ ඇතුලේ තිබෙන ඒ අදහස් හරියට නිර්වුල්ව තේරුම් ගැනීම මත. ඉතින් මම රත්තරන් දුවේ පුතේ මේක අපි කෙනෙක්ට හිතනවා නම් අපි යමක් කියවන්නේ නිශ්ශබ්දව කියවලත් අපි අවබෝධ කරගන්න උත්සාහ කරන්නේත් අපි ශබ්ද නගා කියවලා තව කෙනෙක්ට ඇහිීමට සලස්වන්නේත් මේ කුසලතාවයන් දෙක තුලම අපි ප්‍රගුණ කළ යුතු නිසා. විශේෂයෙන්ම අපි යමක් ප්‍රකාශ කරනකොට ඒක නිවැරදිව ප්‍රකාශ කිරීමේ හැකියාව අප සතු වෙන්න ඕන. ඒතකොට ඒක ප්‍රකාශ කරන්නම් ඊටා හොඳම මෙවලම් වෙන්නේ මෙන්න මේ ඡේද.
එතකොට මේක හරියට උච්චාරණය කරලා කියනකොට තව කෙනෙක්ට ඒක ඉතා හොඳින් අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මම රත්තරන් දුවේ පුතේ ඒ එක පැත්තක්. ඒ වගේම තමයි සවන් දෙන කෙනාටත් ඉතා හොඳට තමුන් කියපු දේ තේරුණාද කියන කාරණාවත් ඊළඟට ඔහු කියපු දේ තමුන්ට කොපමණ මතක සිටියාද කියන කාරණාවත් අපි හිතන්න ඕනේ දේවල් දෙකක්. හොඳට මතක තියාගන්න ඔහුට මතක හිටපු ප්‍රමාණය කොච්චරද කියන කාරණාව මැනගැනීමේ හැකියාව ඔහුටමයි තිබෙන්නේ. තමුන්ටම පුළුවන් මනින්න. දැන් මම රත්තරන් දුල පුතාට මම මේක කියවලා මුලින්ම කිව්වහම තේරිච්ච ප්‍රමාණයයි පසුව එකින් එක පියවරෙන් පියවර අපි කතා කරනකොට අන්න ඒ කරපු ප්‍රකාශ ටික ඒක තේරුම් ගැනීම තුළ අන්න ඔබට දැන් තිබෙන අවබෝධයත් ඔබ පළමු වතාවට මම කියවන විට ලබාගත් අවබෝධයත් අතර ලොකු වෙනස්කම් දෙකක් තිබෙනවා. ඉතින් ඒ හින්දා මම රත්තරන් දුවේ පුතේ අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ අන්න අපේ සවන් දීමේ කුසලතාවය කියන එක ඉතා ඉහළ මට්ටමකට රැගෙන එන්න. ඒකත් අතිශය වැදගත්. මේ සවන් දීම කියන එක හරි ප්‍රබල එකක්. ඒ කුසලතාවය අපිට අත්‍යවශ්‍යයි ලෝකේ ජීවත් වෙනකොටත් එදිනෙදා වැඩ කටයුතු කරනකොටත් ඒ වගේම හරි ප්‍රබලම අනෙක් කාරණාව වෙන්නේ අපි උච්චාරණය කරන විදිය නිවැරදිව තව කෙනෙක්ට sannivedanaya විදිය තව කෙනෙක්ට තොරතුරු යන විදිහට අපේ හඬ ප්‍රකාශ කිරීමේ හැකියාව. ඉතින් මම රත්තරන් දුල පුතාට ඒකට තියෙන හොඳම ක්‍රමවේද වලින් එකක් තමයි මෙවැනි ඡේද හරියට භාවිතා කිරීම. දැන් ඔන්න ඔබට තේරුණාද? ඒ වගේම ලස්සන වැඩ අපිට මේක ඇතුලේ කරන්නත් පුළුවන්. මොනවද තව කරන්න පුළුවන්? වේගයෙන් කියවීමේ තරඟ තියන්න පුළුවන් අපිට. හැබැයි හරියට උච්චාරණය කිරීමත් එක්ක තමයි පුතේ මේක බලන්න. දැන් කෙනෙක්ට මෙහෙම කියවන්න පුළුවන්. එක් අතකින් මුහුදට අනෙක් අතින් විශාල නදියකට මැද වූ අපේ ගම්පෙත කුඩා බිම් තීරයක පොල් ගසින්ද ගෙල් ගසින්ද සෙවර වූ අත්තන කිඩාරම් අනේ එහෙම කියවලා හරියනවද? නෑ. හරියට නිශ්චිතවම නිවැරදි වචන හරියට උච්චාරණය වෙන විදිහට හරියට කියවීමේ අපි යෙදෙන්න ඕනේ. එතකොට එයා කියවනවා නම් කියවන්නේ එක් අතකින් මුහුදටත් අනෙක් අතින් විශාල නදියකටත් මැදි වූ අපේ ගම්පෙදෙස කුඩා බිම් තීරයකි. පොල් ගසින්ද දෙල් ගසින්ද සෙවන වූ අත්තන කිඩාරම් බලුනකුට කහඹිලියා කිරිල්ල ගදපාන යනාදියෙන් හෙවුණු කැලෑරොදවල් බහුල බිම් පෙදෙස් හැර අප සිද්ගත් සුදු වැලි සලා ඇති වනරොදක් දෙහිවීය. දැන් මේ විදිහට හරි කියවනවා. මට වඩා ඔබ දක්ෂයි. මම විශ්වාස කරන්නේ. ඔබ මට වඩා දක්ෂයි. ඔබට පුළුවන් මයි රත්තරන් දුවේ පුතේ මට වඩා හොඳට ඒක උච්චාරණය කරලා ඉදිරිපත් කරන්න. ඒ වගේම ඒවැය තියෙන අදහස් මට වඩා හොඳට ඉදිරිපත් කිරීමේ හැකියාව ඔබ සතුයි. ඉතින් ඔබගේ ඒ දක්ෂතාවය ඔබ ඉතා හොඳින් ප්‍රකාශයටපත් කිරීම අතිශය වැදගත්මයි රත්තරන් දුවේ පුතේ. ඒ වගේම තමයි ඉතා හොඳින් මේ ඡේදය කියවලා හරියට තමුන්ගේ ඔළුවේ නැත්තම් තමුන්ගේ මනසේ ගොඩනැගෙන චිත්‍ර ඔබට ඉතා හොඳින් දැක ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒ හින්දා මම රත්තරන් දුවේ පුතේ තව කෙනෙක් ඉතා හොඳට උච්චාරණය කරලා කියවන්න ඕනේ. ඒ වගේම ඔබත් හරියට උච්චාරණය කරලා කියවන්න ඕනේ. එතකොට ඔබේ කනටම ඔබේ හඬ ඉතා හොඳින් ඇහෙනවා. හරි. අපි බලමු අර ප්‍රශ්න ටික. ගම්පෙදෙස කුඩා බිම් තීරයක් වී ඇත්තේ කුමක් නිසාද? දැන් ඔන්න ඔබට මතක් වෙනවා ටක් ගාලා. එක් පැත්තකින් මුහුදටත් අනික් අතින් විශාල නදියකටත් මැදි වූ නිසා. හරිනේ? මොකද්ද මේ තියෙන්නේ? එක් අතකින් මුහුදටත් අනික් අතින් විශාල නදියටත් මැදි වූ නිසා. ඒක තමයි මම රත්තරන් දුවේ පුතේ මෙතන අවශ්‍ය වෙන උත්තරේ වෙන්නේ. මම ඇහුවේ මේ ඔබගේ මේක පළමු වතාවට ඇහුවේ මුලින්ම ඡේදයේ කියවලා. හරි. ඊළඟට කැලෑ රොදවල තිබුණු ගස් මොනවාද? කැලෑ රොදවල තිබිච්ච ගස් මොනවද? මේ බලන්න මේ පොල් ගසින්ද ගැස් දින සෙවණු අත්තන කිඩාරම් බලුනකුට කහඹිලිය කදිනල වදපාන ආදී හේවුණු කැලෑ රොදවල්. මේ තියෙන්නේ මෙන්න කැලෑ රොදවල්. එන මොනවද තියෙන්නේ? අත්තන කිඩාරම් බලුනකුට කහඹිලිය කිරිල්ල ගඳපාන. මෙන්න මේවා තමයි තිබුණේ. එතකොට අපිට මේ සමස්තය අහලා මතක තියා ගැනීමේ හැකියාවක් තියෙනවද? නැහැ. හැබැයි අපිට පුළුවන් හැබැයි සමස්තය මතක අදාළ යම් ප්‍රමාණයක් අපිට මතක තබා ගැනීමේ හැකියාව තිබෙනවා. අපි ඊළඟ එකට යමු.
කලාතුරකින් ඉදුණු peeraගෙඩියක් කඩා ගන්නට සිදු වී ඇත්තේ. peerයක් යන්තම් පැසී කහපාට වීගෙන එනු දකුණ ළමයින් එය කඩා ගන්නා බැවිනි. එහෙනම් මොකද්ද කියන්නේ? ළමයින් එය කඩා ගන්නා බැවිනි. ගෙඩියක් කඩා දකින්න කලාතුරකින් ඉදුණු peeraගෙඩියක් දකින්නට සිදු වී ඇත්තේ ඇයි? ළමයි දිනපතා මේකේ peera කඩන නිසා. දැන් ඔන්න අපිට හරි සරල විදිහට හිතන්න තියෙන පුතේ බොහොම ලේසි පහසු දේවල්. අපි යම් බලන්න ඊළඟ ටිකට. ඡේදයට අදාළ වාක්‍ය පමණක් තෝරන්න. මොනමයි රත්තරන් දුවේ පුතේ? ඡේදයට අදාළව වාක්‍ය පමණක් තෝරන්න. මොකද කියන්නේ? අපි හරියක් දාමුද? හරි. බලමු මොකද්ද කියලා තියෙන්නේ. අපේ ගම කැලෑ රොදකි. දැන් මෙන්න මේ කියපු අපේ ගම කැලෑ රොදකි කියන ඒ වැකිය මේ ඡේදය දැකීමේ හැකියාව ඔබට තිබෙනවා. බලමු අපි කියවලා එහෙනම්. එක් අතකින් මුහුදක් අනික් අතින් විශාල නදියකටත් මැද වූ අපේ ගම් පෙදෙස කුඩා බිම් තීරයකි. අන්න එහෙමයි කියලා තියෙන්නේ. අපේ ගම් කුඩා බිම් තීරයකි. එහෙනම් අපේ ගම කැලෑ රොදකි කියලා තියෙනවද? නැහැ. එහෙනම් ඡේදයට අදාළ එකක් තමයි මෙන්න මේ වැකිය. අපි බලමු ගිලාට. අපේ ගමේ කැලෑ රොදවල් බහුල බිම් පෙදෙස් වෙයි. දැන් එහෙම එකක් මේකේ කියලා තියෙනවද බලමු. පොල් ගසින්ද දෙල් ගසින්ද සෙවණු අත්තන කිඩාරම් බලුණකුට කහඹිලියා කිරිල්ල ගඳපාන ආදියෙන් හෙවුණු කැලෑ රොදවල් බහුල බිම් පෙදෙස් හැර බෙදෙසර අප සිත්ගත් සුදු වැලි තලා ඇති වන රොදක්ද එහි විය. කැලෑ රොදවල් බහුල බිම් පෙදෙස් වෙයි. මොකද ඔබ කියන්නේ? මොකද ඔබ කියන්නේ? ඡේදයට අදාළ වාක්‍ය පමණක් තෝරන්න. ඡේදයට අදාළ වාක්‍ය පමණක් තෝරන්න. එතකොට අපේ ගම් කැලෑ රොදවල් බහුල බිම් පෙදෙස් වෙයි. අපේ ගමේ කැලෑ රොදවල් බහුල බිම් පෙදෙස් වෙයි. මොකද ඔබ කියන්නේ මම රත්තරන් දුවේ පුතේ. මේකත් එක්ක අපිට හුඟා දේවල් තේරුම් ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඡේදය ඇතුලේ මේ ටික කියලා තියෙනවද නැද්ද කියන. මේකේ අදහස තියෙනවද නැද්ද? තියෙනවා. මොකද්ද තියෙන්නේ? මේ කියනවා කිරිල්ල ගඳපාන යන ආදියෙන් හිවුණු කැලෑ රොදවල් බහුල බිම් පෙදෙස් හැර. බිම් පෙදෙස් හැර. ඒ කියන්නේ මෙහෙම බිම් පෙදෙස් බහුලව තිබෙනවා. එහෙනම් අපිට මේකත් හරිද නැද්ද? මේකත් හරි. අපේ ගමේ සුදු වැලි තලා බිම් බොහෝය. එහෙම කියලා තියෙනවද බලමු. අප සිත්ගත් සුදු වැලි තලා ඇති වන රොදක්ද එහෙනම් වන රොදවල් ගොඩක් තියෙනවද? නැහැ. එකයි තියෙන්නේ. දැන් බලන්න මම රත්තරන් දුවේ පුතේ. මේ ඡේදය අපි හරියට කියවනකොට තමයි අපේ හිතට හරියට මේකේ අදහස යන්නේ. එහෙම නොවුනොත් වෙන්නේ මොකද්ද අපිට? මේ ඡේද වරදිනවා. ඉතින් ඒ හින්දා මම රත්තරන් දුවල පුතලා හොඳට උත්සාහ කරන්න ඕනේ මේ ඡේදය හරියටම අවබෝධ කරගෙනම යන්න. අවබෝධ කරගෙනම ගියොත් විතරයි මේ වගේ ප්‍රශ්නයක් තුලකදී දැන් මේ කියලා තියෙන එකේදී මේ ඡේදය අදාළ වාක්‍ය හොඳට මතක ගන්න. ඡේදයට අදාළ වාක්‍ය. අදාළ කියන්නේ මේ ඡේදයක් කියවෙන අදහසට ගැලපෙන වැකිය තිබුණොත් හරි. එතකොට දැන් මෙතන කියලා තියෙනවද බලන්නකෝ. අපේ ගමේ සුදු වැලිතලා බිම් බොහෝය. බොහෝය කියලා නැහැ. බොහෝය තියෙනව මොනවද? බහුල බිම් පෙදෙස් තියෙනවා කැලෑ රොදවල්. ඒක හරි. හැබැයි එකක් ගැන තමයි මෙතන කියන්නේ. අප සිත්ගත් සුදු වැලි තලා ඇති වන රොදක්ද එහි විය. එකක් එහි වියලු. එහෙනම් මේක හරිද වැරදිද? මේක වැරදි. එතකොට මේකත් වැරදි. දැන් තේරුම් ගන්න ඕනේ අපි උතනින් එහාට. සුදු වැලි තලා ඇති වන රොදක් එහි විය. හරිද නැද්ද? හරි. සුදු වැලි තලා වන රොදක් එහි විය. ඒකත් හරිද නැද්ද? හරි. ඊළඟට යමු. සුදු වැලි තලා ඇති ගංගා තීරයක් එහි විය. එහෙම කියනවද ගංගා තීරයක් ගැන? නෑ. ගංගා තීරයක් ගැන සඳහන් වෙන්නේ නෑ. කියවෙන්නේ මෙන්න මෙහෙම එකක්. කියවෙන්නේ එක අතකින් මුහුදටත් අනෙක් අතින් විශාල නදියකටත් මැදි වූ අපේ ගම් පෙදෙස කුඩා බිම් තීරයකි. එහෙම තමයි කියලා තියෙන්නේ. එතකොට ඒක මේක ඇතුලේ තියෙනවද? නෑ. එහෙනම් මේකත් අදාළ වෙන්නේ නෑ. අපි ඊළඟට යන්.
ඇපල පඳුරු එරමිනියා ගඳපාන අකුල් සහ බෝවිටියා ගොමු බහුල වීය. මොකද කියන්නේ එහෙම කියලා තියෙනවද කියලා තියෙනවා. කොහොමද කියලා තියෙන්නේ? ගණව වැඩුණු ඇපල පඳුරු එරමිනියා සහ ගඳපාන අකුල් බෝවිටියා ගොමු එහි බහුල වීය. හරිද නැද්ද? හරි. අන්න උත්තරේ හරි. ඊළඟට යන්න. අත්තන කිඩාරම් බලුනකුට ගස් කැලෑරොදෙහි නොවීය. ඒක හරිද? නෑ නැත්තේ නෑ. හැමතැනම කැලෑරොදෙහි තියෙනවයි කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම යන්තම් කහපාට වුණු peer ළමයි කඩති. මොකද කියන්නේ ඔබ? හරියට හරි. peer ටික හොයාගන්න හම්බ වෙන්නේ නෑ. ළමයි යන්තම් පැහිගෙන එනකොට කඩනවා. ඊළඟ එක. යන්තම් කහපාට වුණු peer ළමයි නොකඩති. දැන් මම රත්තරන්පුරේ අපිට මුලින් හම්බුණාද නැද්ද කියන කොතනද කියන්නේ? peerයක් යන්තම් පැසී කහපාට වීගෙන එනු දකින ළමයින් එය කඩා ගන්නා බැවිනි. ඒ ළමයි කඩාගෙන කනවා. හැබැයි යන්තම් කහපාට වුණු peer ළමයි නොකඩති. ඒක හරිද වැරද්ද? වැරදි. ඊළඟ එකටත් යම් බලන්න. ළමයින්ගේ ඇස්වලට හසු නො වූ peer කොළ අස්සේ පැසී ඉදී තිබේ. මොකද්ද මේ කියන්නේ? ළමයින්ගේ ඇස්වලට හසු නො වූ peer කොළ අස්සේ පැසී ඉදී තිබේලු. මොකද කියන්නේ ඔබ? හරිද වැරද්ද? බලමු අපි ඒ ටික. එහෙත් කොළේම පාටින් වෙන් නොකළ හැකි අමු peer ගෙඩි ළමයින්ගේ ඇස්වලට හසු නොවි සැඟවි කොළ අස්සේ සැඟවීම නිසා කහවට හුරු රතු පාට වන තෙක් ඉදුණු peer ගෙඩියක් සොයාගත් විට. එහෙනම් හම්බ වෙනවද නැද්ද? හම්බ වෙනවද? ළමයින්ගේ ඇස්වලට හසු නොවිච්ච peer කොළ අස්සේ පැසී ඉදී තිබෙනවද? තිබෙනවා. කහවට හුරු රතු පාට වන තෙක් ඉදුණු peer ගෙඩියක් කිසිවිටක සොයාගත නොහැකිය. මොකද ඔබ කියන්නේ නෑ එහෙම වෙලා නෑ කියනවා. මැණික් ගරන මිනිහෙකු ලොකු රතු කැටයක් ලත්තිට ප්‍රීතිවන්නාක් මෙනි කියලා තමයි කියන්නේ. ඔන්න එහෙනම් ඒකත් වෙනවද? නෑ. ඔන්න මම රත්තරන් දුවේ පුතේ දැන් ඔන්න අපි මේ ඡේද දෙකක් ඔබත් එක්ක සාකච්ඡා කරා. මේක කොහොමද කියවන්නේ? කොහොමද උච්චාරණය කරන්නේ? කොහොමද තව කෙනෙක්ට මේ ඡේදයේ අදහස යන විදිහට යමක් ප්‍රකාශ කරන්නේ? සමන් දෙන්නේ කොහොමද? සහ රස විඳින්නේ කොහොමද කියන කාරණාවල් සියල්ල අපි ඔබත් එක්ක කතා කරා. ඉතින් මම රත්තරන් දුවේ පුතේ මේවා අපේ ජීවිතයට අපි එකතු කරගන්න ඕනේ. විශේෂයෙන්ම පහ ශ්‍රේණියේදී මේ විෂය නිර්දේශය තුළදී ඔබට බොහෝ දේවල් කුසලතාවයන් හැකියාවන් දක්ෂතාවයන් තව තවත් වැඩි කරගන්න එක උපමට්ටම් කරගන්න එක ඔබේ ජීවිතයට අතිශය වැදගත් කාරණාවල් වලින් එකක්. ඉතින් මම රත්තරන් දූල පුතාලට පුළුවන් දැන් වඩා නිවැරදිව කොහොමද ඡේදයක් රස විඳින්නේ, හරියට උච්චාරණය කරන්නේ කොහොමද, හරියට කියවන්නේ, ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නේ කොහොමද කියන කාරණාව ඔබ ඉතා හොඳින් අවබෝධ කරගෙන තියෙන බව අපි ඉතා හොඳින් දන්නවා.